අයිබෝන් සුබ දවසක් දයාබර දරුදරයනි මම හිතනවා ඔබත් හොඳින් යහපත්ව ඉන්නවා ඇති කියලා අපි හිතනවා අපි දැනට මේ 4x4 ස්මාර්ට් ට්‍රැක් එක පටන් අරගෙන සති 3ක් වෙනවා පළවෙනි සතිය ඇත්තටම අපි හඳුන්වා දීමේ වැඩසටහනක් කරේ දෙවෙනි දවසේ අපි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා තුන්වෙනි දවසේ අපි ඒත් පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඒතර අද පාඩමක් විදිහට ආව තුන්වෙනි දවස. ඒ නිසා අද අපි ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය සම්බන්ධව. ඒ සඳහා අපි දින දෙකක් ඔබගෙන් වෙන් කරගෙන තියෙනවා. අද සහ ලබන සඳුදා කියන දින දෙක. ඉතින් මම හිතනවා මෙතන ඉන්න දරුවෝ බොහොමයක් මේ ඉරිදයි සඳුදායි කියන දින දෙක දැනට මේ 4x4 වෙනුවෙන් පැය 6කට ආසන්න කාලයක් හැම දිනකම වෙන් කරගෙන ඉන්නේ. ඔබට මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක පැහැදිලි වෙලා තියෙන හින්දා වෙන්න ඇති. ඒ නිසා ඒ විතරක් නෙමෙයි අපිට තියෙන සතුට ඔබ මේ පැය 6 පුරාම එක දිගට මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න එක. අපි දැකලා තියෙන වෙනස් සමහර ඒ වගේ ටික වෙලාවක් ඉන්නවා සමහරු යනවා. නමුත් ඔබ අඛණ්ඩව මේකට ඉඳීම තුළ අපට දැනෙනවා ඔබ මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්නවා කියන එක. එහෙම නැත්නම් අපේ මේ කැපවීම අපි මහන්සි වෙන එක වැඩක් නැති වෙයි කියලායි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ප්‍රතිචාරයත් අපට හැම වෙලාවකම වැදගත්. අපි කොහොමටත් මේ වැඩසටහන මේ දින 16කට සැලසුම් කරේ කවුරු හරි කෙනෙක්ට මේ දින 16 ඇතුළත අපේ පන්තියට આવොත් එයාගේ සාමාර්ථය තිබ්බ එක දෙගුණ තෙගුණ කරමින් අපට ඒ ප්‍රතිඵලය ලබා දීමට හැකියාවක් බලාපොරොත්තුවක් ඇති වෙයි. හොඳයි. එහෙනම් ගිය සතියේ අපි කතා කරපු ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් අපිට ඉතුරු වෙලා තිබුණා. නමුත් ඒක එච්චර අමාරු ගැටලුවක්වත් නෙමෙයි. ඒකේ මොනවා හරි තිබ්බොත් ඔබ අපිට කියලා එවන්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔබ උත්තරත් අපිට වෙලා තියෙනවා. අපි කීපයක් ඒවත් සලකා බැලීමක් කරා. හැබැයි අද අපි උත්සාහ දරනවා ඔබගේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීම කරන්න. මේ සඳහා හැම කෙනෙක්ටම අද පේපරයක් එවලා ඇති. කරනකොට ඒකේ විභාග ප්‍රශ්නයකුත් අපි සාකච්ඡා කළ යුතුයි කියලා හිතුවා. ඒ විභාග ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී මේ පිළිබඳ උත්තර පත්‍ර පරීක්ෂා කරපු ඒ වගේම දරුවන්ගේ දියුණුව සඳහා කටයුතු කරපු ඒ වගේම පාසල් ජීවිතය තුළ තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරපු දරුවන්ගේ සිතුම් පැතුම් අඳුනගත්ත කෙනෙක් අපි හැමදාම සම්බන්ධ කරගන්න. අදත් අපි ආරාධනය කරා ඇත්තටම අපේ සහෝදර ආචාර්යතුමියට ශරීන් කන්දම්බි ආචාර්යවරියට එතුමියත් අද අපේ මැදිරියට පැමිණේ කියලා අපි බලාපොරොත්තු වීමක් වෙනවා. ඉතින් ඔබ මම හිතනවා මීට පෙර සතියේකත් අපි එතුමිය කැඳවාගෙන ආවහම ඔබට අපි මේ දෙන දැනුමට අමතරව සුවිශේෂ දැනුමක් ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ලැබුණා. ඔබේ ඉල්ලීම් ගොඩක් තිබ්බා ඊළඟ දවසේයි එක්කන් ආවේ නැත්තේ කියලා. අපි එතුමියට අදත් ආරාධනය කරා ඔබ වෙනුවෙන්. මම හිතනවා ඒ විභාග ප්‍රශ්නේ දෙක සාකච්ඡා කරන්න විතරක් නෙමෙයි ඒවැය තියෙන ගැටලු ඔබ ලකුණු ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් එතුමිය සම්බන්ධ වීමක් වෙයි කියලා. හොඳයි. ඉතින් චරක අපේ මැදිරියට අද
ආදරයෙන් පිළිගන්නවා චරක ධනංජය. චරක මා හිතනවා මුලින් දරුවන්ට කිව්වනම් හොඳයි. මේ දෙවැනි ප්‍රශ්නයේට විෂය නිර්දේශයේ නිපුණතාවය යටතේ මොන කොටස්ද වැඩිපුර අපිට හරියටම කියන්න බෑ ප්‍රශ්න පත්‍රයේ මේ මාතෘකාව මෙතනින්ම අහයි කියලා ව්‍යවසායකත්වයේ පළවෙනි එකෙත් අහලා දෙනවා 2020 ඊළඟට සමහරට තුන්වෙනි ප්‍රශ්නෙත් අහනවා මේකටත් සමහර කෑලි එන්න පුළුවන් එහෙම නිශ්චිත බවක් නෙමෙයි නමුත් වැඩිපුර මේකට අවධානය යොමු කළ යුත්තේ මොන ඒකද කියන එක මම හිතන්නේ මේ දරුවන්ට හඳුන්වා දෙන එක හොඳයි මේ ගැන තවදුරටත් ශරීන් ගුරුතුමියත් කතා කරයි නමුත් ඔබ මුලින් මේක ආරම්භක ප්‍රශ්නයේ විදිහට ඒක සාකච්ඡා කරන්න හොඳයි. එහෙනම් අපි මේ මූලික සැලැස්ම දරුවෝ හැමෝටම මුලින් අපි දුන්නා. ඉතින් මේ කොටසේදී අපි එක් එක් ප්‍රශ්න වෙන වෙනම කතා කරනකොට අපි නැවත මතක් කරන්නම් මොන කොටස්ද ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතර මේ දෙවැනි ප්‍රශ්නෙට අපි අවුරුදු ගානක පේපර්ස් ඇනලයිස් කරාට පස්සේ අපිට අනාවරණය කරගන්න පුළුවන් උනේ දෙවැනි පාඩමෙන් දෙවැනි පාඩම පළවෙනි පාඩම දෙවැනි පාඩම කියන කොටස් දෙකම ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නෙට විමසනකොට දෙවැනි ප්‍රශ්නය තුලින් විමසන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි පාඩම සහ හතරවෙනි පාඩම. හැබැයි මුලින්ම දැන් මෙදිරියට ඊළඟට අපේ පාස් පේපර්ස් පිළිබඳ කතා කරන්න අපි ආරාධිත අමුත්තියට කතා කරාට පස්සේ දැන් මම ඉද්දිත් සාකච්ඡා කර ආවේ මේක අපිට හරියටම තීරණය කරන්න බෑ මේ පාඩමින්ම විතරයි එන්නේ කියලා. මේ පාඩම් මික්ස් වෙලා එන්න පුළුවන්. හැබැයි අවුරුදු ගානක ප්‍රශ්න විශ්ලේෂණය කරාට පස්සේ දෙවැනි පාඩම සමාවෙන්න තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර කියන පාඩමත් ව්‍යාපාර සංවිධාන කියන පාඩමිනුත් තමයි බොහෝ වෙලාවට මේ ප්‍රශ්න ගොඩනැගීම සිද්ධ වෙන්නේ. එතින්දිත් අපි විමර්ශනය කරා කොච්චර දුරට මේකේ බර තැබීම එක්ක ප්‍රශ්න සංඛ්‍යාවක් නිර්මාණය වෙනවද කියලා. බහුතරයක් තියෙන්නේ තුන්වෙනි පාඩමෙන් ප්‍රශ්න දෙකක්. පළවෙනි සහ රෝමිලක්කන් 2 කියන ප්‍රශ්න දෙක ඒකෙදිත් මුලින්ම පළවෙනි ප්‍රශ්නයට අද ඒ කියන්නේ රෝමිලක්කන් 1 යන දරුවනේ මම මේ සඳහන් කරන්නේ රෝමිලක්කන් 1ට දෙවෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් 1ට ගොඩක් වෙලාවට විමසන්නේ ආර්ථික රජයේ බලපෑම් කරන ආකාරය ඊළඟට ආර්ථික අරමුණු සම්බන්ධයෙන් ඊළඟට ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ රජය හා ව්‍යාපාර කියන මාතෘකාව නේද? රජය හා ව්‍යාපාර මාතෘකාව යටතේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට රෝමිලක්කන් 2 දෙවෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් 2ට ගොඩක් වෙලාවට පාරිභෝගික ආරක්ෂණය වගේ කොටසක් තමයි වැඩි වශයෙන් විමසීම කරන්නේ. ඊළඟට රෝමිලක්කන් 3 4 5 ගොඩක් වෙලාවට ව්‍යාපාර සංවිධාන ඒකකයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒතර ව්‍යාපාර සංවිධාන ඒකකය හරහා රෝමිලක්කන් 3 ගොඩක් වෙලාවට කේවල සාමි හවුල් කියන කොටස් වලින් නිර්මාණය වෙනවා. හතරවෙනි රෝමිලක්කන් 4 ගොඩක් වෙලාවට සමාගම් වලින් නිර්මාණය වෙනවා. රෝමිලක්කන් 5 එක්ක සමූපකාර වරලත් ව්‍යාපාර සංයෝජන කියන රාජ්‍ය ව්‍යාපාර කියන කොටස් වලින් තමයි නිර්මාණය වෙන්නේ අපි විශ්ලේෂණය කරාට පස්සේ. හොඳයි. ඒ අනුව අපිට 100% නිවැරදිව මේ කියන්න බැරි වුණත් දල තක්සේරුවක් කරන්න පුළුවන් රජය හා ව්‍යාපාර කියන ඒකකය ඒ වගේම ව්‍යාපාර සංවිධාන කියන එකේනවා. නමුත් අපි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නයට යනකොට අපි වැඩිපුරම සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකත්වයට බර තැබුවට ඒවත් සමහර කොටස් මේ සඳහා සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඔබේ කාලය මේ සඳහා වැය නොකර කෙලින්ම ප්‍රශ්නයට යොදන්න බලනවා අපි. ඒත් අපි පළවෙනි ප්‍රශ්නය ඔබට පේපර් එක ඔබට හම්බෙලා ඇති. පළවෙනි ප්‍රශ්නය අපි චුට්ටක් වෙන ආකාරයකට ගත්තා. ඔබ මෙච්චර කල සමහර විට නිදසුන් විදිහට දැම්ම දේ අපි ප්‍රශ්නයක් පැත්තට හරවා ගන්න උත්සාහ දරුවා. එතකොට මේකේ සුමේධක ව්‍යාපාරයේ වෙත පැමිණ නිත්‍ය ගනුදෙනු කරුවන් අතර පහත රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීන්
විශේෂ වේ. එහෙන් කියන්නේ සුමේධ ව්‍යාපාර කටයුත්තක් කරනවා. ඔහුගේ නිත්‍ය ස්ථීර ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒ අයට නිතර ඔහුගේ ව්‍යාපාරය තුළට මෙවැනි ආයතනවල අයත් එනවා. අපි ඒක ප්‍රශ්නයක් විදිහට සකස් කරගන්න ඕනේ හින්දා පොඩි කේසයක් විදිහට ගත්තා. ඉහත එක් එක් රාජ්‍ය ආයතනය ව්‍යාපාරවලට මැදිහත් වන්නේ කවර ස්වරූප වලින්දයි දක්වන්නේ. මෙතන ව්‍යාපාරයකුත් අපි කතා කරලා තියෙනවා. ඒ වගේම රජයත් සම්බන්ධ වෙලා තියෙනවා. රජ ආයතන නිලධාරීව. ඉතින් මේක අපෙන් අහන්නේ ඇත්තටම මේ එක එක ආයතන ව්‍යාපාරවලට මැදිහත් වන්නේ කොහොමද? ඔබට මතක ඇති රාජ්‍ය ව්‍යුහය කොටස් තුනයි. රජයේ මධ්‍යම ආණ්ඩුව එහෙම තමයි මධ්‍යම රජයේ පළාත් සභා පළාත් පාලන ආයතන. ඉතින් මෙතන ඔබට රාජ්‍ය ආයතන සංස්ථා වගේම මණ්ඩල වගේම දෙපාර්තමේන්තු තියෙනවා. ඒතර මේ ආයතන කොහොමද ව්‍යාපාර කටයුතු වලට මැදිහත් වෙන්නේ? දැන් මම මේකේ න්‍යාය ඔබට කතා කරොත් ඇත්තට මේකේ න්‍යාය ඔබට මතක ඇති රජයක් ව්‍යාපාර කෙරෙහි මැදිහත් වන්නේ කෙසේද කියන විෂය නිර්දේශය තුල ඔබ දන්නවා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට යටිතල පහසුකම් සපයන්නෙක් විදිහට තරඟකරුවෙක් විදිහට මිලදී ගන්නෙක් විදිහට ඒ වගේම නියාමකයෙක් නීති රීති සම්පාදකයෙක් විදිහට බොහෝ දුරට මේවට සම්බන්ධ වෙනවා. එතකොට ඒ සම්බන්ධ වෙද්දී සමාජ ඒකාධිකාරී තත්ත්වයන් පාලනය කිරීමේවට ඔබෙන් අහන්නේ මේ රාජ්‍ය ආයතන ඔය කියන කොයි වගේ කොටස් වලටද වැඩිපුර මෙතන එකම ආයතනය මම ඔය කියපු කාරණා දෙකකට මැදිහත් වෙන්නත් පුළුවන් තුනකට මැදිහත් වෙන්නත් පුළුවන් වැඩි වශයෙන් මොකක් සඳහාද කියන එකයි මම මේ කතා බහ කරන්නේ. ඒතර මහ බැංකුව කියන ආයතනය ඔබ නිකන් උත්තරයක් දැම්මොත් මහ බැංකුව කියන ආයතනය මහ බැංකුව කියන ආයතනය සම්බන්ධ වෙන්නේ මොකක් විදියටද? ඇතර මහ බැංකුව සම්බන්ධ වෙනවා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට වගේම ඕන එක දවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්නවා මහ බැංකුවෙන් තමයි වාණිජ බැංකුව බලපත්‍රය ගන්න ඕනේ. එහෙම නැත්නම් මූල්‍ය සමාගම් බලපත්‍රය ගන්න ඕනේ මහ බැංකුවෙන්. ඒ නිසා නියාමකයෙක් විදිහටත් ඔබට දාන්න පුළුවන්. ඔබත් පොඩ්ඩක් මේකට සම්බන්ධ වෙලා කියන්න ඔබ ලියපු උත්තරය ඇති විවිධ දේ. ඒ නිසා මහ බැංකුව ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට හෝ නියාමකයෙක් විදියට මේකට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒක දෙවෙනි එක විදුලි සංදේශ නියාමන කොමිසම. මේ නමේම තියෙනවා. දැන් ඔබ මහ බැංකුවට ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලිව්වා නම් විදුලි සංදේශ නියාමන කොමිසම එමෙතන TRC කියන ආයතනය මෙයා කෙලින්ම නියාමන කටයුතු කරනවා. ඔබ දන්නවා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තමා අද ලංකාවේ හැම රූපවාහිනී නාලිකාවක්ම හැම ගුවන්විදුලි නාලිකාවක්ම අවසර ගන්න ඕනේ. හැම ටෙලිකොම් ආයතනයක්ම විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසර ගන්න ඕනේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි. එයා දෙන තොරතුරු අනුව තමා ඒ අය ක්‍රියාත්මක කළ යුත්තේ. එයා නීති රීති පනවනවා. ඒ නිසා හැම වෙලාවකදීම මහ බැංකුව ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට විදුලි සංදේශ නියාමන කොමිසම නියාමකයෙක් විදිහට අපිට යොදන්න පුළුවන්. ශ්‍රී ලංකා රේගුව. ඔව්. අපි අතන කතා කරා බදු අය කරන්නෙක් කියන කතාවත් මම හිතනවා මම ඒක කියවෙන්නේ නැතුව ඇති. නමුත් බදු අය කරන්නෙක් විදිහට ශ්‍රී ලංකා රේගුව තමා ලංකාවේ බදු අයභාරයට තවත් දායකත්වයක් කරන්න ඒගොල්ලෝ දකින්න ඇති. රේගු දෙපාර්තමේන්තුව හැම වෙලාවකදීම ඔය එයාපෝට් එකේදී වරායේදී මේ හැම තැනකදීම විශේෂයෙන්ම ආනයන අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් පුද්ගලයන්ගෙන් බදු අය කිරීම කරනවා. සතොස එහෙම නැත්නම් ලක්සතොස ගැන මොකක්ද ඔබ ලිව්වේ? එයා හැම වෙලාවකදීම ගනුදෙනු කරුවෙක් තරඟකරුවෙක් විදිහට ලක්සතොස වැඩිපුර තරඟකරුවෙක් විදිහට කටයුතු කිරීම කරනවා. ඔබ දන්නවා පුජ්‍යලික අංශයේ සුපිරි වෙළඳසැල් එක්ක තරඟයට රාත්‍රී කාලයේ විවෘත කරමින් අලුත්
ක්‍රම යොදා ගනිමින් තරගකරුවෙක් විදිහට එයා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔය කාරණා ටික ඔබ කිව්වොත් මේකේ ලකුණු 4ක් දීලා තියෙනවා. ඒ නිසා ඒ කරුණට ලකුණු එක ගානේ අපිට ලකුණු දීමේ හැකියාවක් තියෙනවා. ඒකේ න්‍යායාත්මක පැත්තත් එක තමයි අපි මේක යොදා ගැනීමක් කරේ. ඒකට මම හිතනවා දැන් සමහර විට පළවෙනි කොටසේ ආයන්න විදිහට කොටස් දෙකක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙවැනි දේවල් වලදී ලකුණු 4කට අපේ ප්‍රශ්න විදිහට අපි යොදලා තියෙන බවයි අපි ඒකේ දැක්වීමක් කරේ. ඊළඟ දෙවෙනි කොටසේ තියෙන්නේ වතුර බෝතල් නිෂ්පාදන දී සිටින පියෝ වෝටර් ආයතනය සිය නිෂ්පාදිත සඳහා SLS යන ප්‍රමිති සහතික දෙක ලබා ගැනීම පිළිබඳ සලකා බලමින් ඉන්නවා. එකම දෙයට ප්‍රමිති සහතික දෙකක් ගන්න බැරිද? පුළුවන්. එකම දෙයට ප්‍රමිති සහතික දෙකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සමහර වතුර බෝතල් වල ඔබ දැකලා තියෙනවා SLS තියෙනවා, ISO 9001 2015 තියෙනවා. සමහර විට ISO 14001 ගන්නත් පුළුවන්. ඒ නිසා එකම භාණ්ඩයට ප්‍රමිති දෙකක් ගන්න පුළුවන්. ඔබෙන් අහනවා මේ ප්‍රමිතීන් දෙකේ ඔබ දකින වෙනස්කම් මොනවද කියලා. මට කියන්න මේ පියෝ වෝටර් කියන ආයතනයේ නිෂ්පාදිතය කරපු මේ වතුර බෝතල් සඳහා මේ ලාංඡන දෙකක් අරන් තියෙනවා. එහෙනම් මේ දෙකේ ඔබ දකින එක වෙනසක් මට කියන්න පුළුවන් නම් SLS අනිත් එක ISO. ඉස්සෙල්ලා මට මේ දෙකේ තේරුම් කියන්නකෝ බලන්න. මම මේ වෙනස්කම් කියනවා නෙමෙයි ඔබට වෙනස පැහැදිලි කරන්න යන්නේ. මේක ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්. මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන්. එතකොට ඔබ ඕනනම් මුලින් ඔබට කතා කරන්න පුළුවන් මේක ජාතික ප්‍රමිතියක්. මේක අන්තර්ජාතික ප්‍රමිතියක්. මම මේ වෙනස්කම් මේකේ අහලා නැහැ ඇත්තට මේකේ වෙනස අහන්නේ. ඒතර SLS කියන්නේ ජාතික ප්‍රමිතියක්, මේක අන්තර්ජාතික ප්‍රමිතියක්. SLS කියන එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් එයා නිකුත් කරන ප්‍රමිති පිරිවිතර වලට මොනවද පිරිවිතර කියන්නේ? භාණ්ඩයේ තියෙන්න ඕනේ දිග, පළල, උස, බර, ඝනකම, අඩංගු දේ ඒවා තමයි පිරිවිතර. ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිකුත් කරන ප්‍රමිති පිරිවිතර වලට අනුව යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා තියෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දෙන සහතිකයේ SLS. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දෙන ප්‍රමිති පිරිවිතර වලට අනුකූලව මේ භාණ්ඩය නිපදවා ඇති බවට ප්‍රමිති ආයතනය දෙන සහතිකය SLS. මේක භාණ්ඩ හෝ නිෂ්පාදිත ප්‍රමිතියක්. මේක අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ විසින් ඒ අය නියම කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව යම් ආයතනයක තත්ත්ව කළමනාකරන පද්ධති quality management system තත්ත්ව කළමනාකරන පද්ධතිය හරියාකාරව සිදු වෙලා කියන එකට දෙන එකක්. එක වතුර බෝතලයට අඩංගු වෙලා තියෙන්න ඕනේ වතුර කොච්චරක්ද? මොනවා හරි තව වෙන දේවල් මේකට දානවද? බෝතලේ ඇසුරු මේ කොච්චර ඝනකමක් තියෙනවද කියලා මේකෙන් දෙනවා. මේකෙන් මොනවද දෙන්නේ? මේකේ වතුර බෝතලේ නිර්මාණය ඩිසයින් වතුර බෝතලේ සංවර්ධනය ඩිවලොප් කරන එක මේකේ වතුර බෝතලය නිෂ්පාදනය වතුර බෝතලේ ස්ථාපිත කිරීම මේ ඔක්කොම
යහපත්ය කියන එකට දෙන සහතිකය මේක. ඔකට පැහැදිලිද මම කියන එක? මේකේ දෙන්නේ වතුර බෝතලයට අඩංගු වතුර බෝතලයේ තිබිය යුතු ද්‍රව්‍ය ටික එය දුන්න ආකාරයට වතුර බෝතලේ හදලා තියෙනවා. වතුර ගන්නෙ කොහෙන්ද? කොහොමද මේක නිර්මාණය කරන්නේ? කොහොමද මේක ඩිවලොප් කරන්නේ? ඒත් එක්කම නිෂ්පාදනය කරන්නේ කොහොමද? ක්‍රියාවලිය මොකද්ද? ඒ වගේම ස්ථාපිත කරන්නේ කොයි ආකාරයකද? ඇසුරුම් කරලා බෙදා හරින්නේ. ඔක්කොම මේකේ තියෙන මේක තත්ත්ව කළමනාකරන පද්ධතිය. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක පද්ධති සහතිකයක්, මේක භාණ්ඩ සහතිකයක්. ඉතින් ඔබට මේ දෙකේ කොහොම හරි වෙනස්කම් ටිකක් කතා කරගන්න පුළුවන් නම් මම හිතනවා වැදගත්. ඒක ඔබ දැනන් ඉන්න ඕනේ. එතකොට මේකේ SLS එක අනිවාර්ය භාණ්ඩ තියෙනවා ලංකාවේ. නමුත් ඒ අනිවාර්ය භාණ්ඩ වලට ISO අනිවාර්ය වෙලා නැති වෙන්න පුළුවන්. මේක ජාත්‍යන්තරව පිළිගන්න ආකාරයේ සහතිකයක් ලෝකේ කොයි රටේ වතුර බෝතලේ හැදුවත් මේ පිළිවිතර වැදගත් වෙනවා. මේක ලංකාවට අදාළ වෙන එක. ඒක ජාතික අන්තර්ජාතික කියන කෙනුත් අදාළ වීමක් වෙනවා. එතකොට චරක මේ ටිකට ඇතිරෙන්නේ නේද වෙනසට? ඊළඟට මේකේ මම හිතනවා ඔබ ඒක අඳුනාගත්තා. ඔබට මේ මාකින් ස්කීම් වල උත්තරේ එනවා. ඒක අපි අඩු වශයෙන් මේ වෙනස්කම් ඒකේ ලකුණු දීලා තියෙන ආකාරයක් තියෙනවා. දැන් මේ කොටසටත් අපි ඒ වෙනස දැක්වීමට අපි එක ලකුණක් දීලා තියෙනවා. කොටස් මේකේ භාගි ගානේ ඒ ලකුණු භාගි බැගින් එක ලකුණක් අපි මේකට දුන්නා. මේ සහතික දෙකම ලබා ගත හැකි ආයතනයක්. මට කියන්න ISO සහතිකය ගන්න පුළුවන්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ? ගන්න පුළුවන්. SLS උත් ගන්න පුළුවන්. එහෙනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ ගන්න පුළුවන් කියන එකටත් අපි ලකුණක් දීලා තියෙනවා. ඉහත ආයතනයේට මෙවැනි ප්‍රමිති සහතික ලබා ඇත්තට මෙතන ඉහත ආයතනයට කියද්දී දැන් ප්‍රමිති සහතික ලබා ගැනීමෙන් අත්වන වාසිනේ අහන්නේ. දරුවෙක්ට දැන් අර 2020 ප්‍රශ්නෙත් අපි අර දැක්කා අර රූපලාවන්‍ය සම්බන්ධ කතාවේදී සමහර දරුවෝ රූපලාවන්‍ය ආයතනය ගැන හිතුවා, සමහර ළමයි තනි පුජ්‍යල ව්‍යාපාරය ගැන හිතුවා. නමුත් මෙතනත් ඔබ තේරුම් ගන්න ඕනේ ඉහත ආයතනයේට මේ සහතික ලබා ගැනීමෙන් කියන්නේ ප්‍රමිති ආයතනයට සහතික ගැනීමෙන් ප්‍රමිති ආයතනයට වාසියක් නැහැ. ඒක පැත්ත නෙමෙයි මේ අහන්නේ. මේ පියෝ වෝටර් කියන ආයතනයට මේ සහතික ලබා ගැනීමෙන් අත්වෙන වාසිය. එකක් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය process එක යහපත්ව පවත්වා යන්න පුළුවන්. ඒ තුල පිරිවැය අඩු වෙනවා. ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරනවා කියන්නේ අපතේ නාස්තිය අඩු වෙලා කොස්ට් එක අඩු වෙනවා. ප්‍රමිතියකට අනුව නිපදවනවා කියන්නේ නිෂ්පාදිතයේ ගුණාත්මක බව වැඩි වෙනවා. ප්‍රමිතියකට අනුව නිපදවනවා කියන්නේ තරගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරලා තියෙනවා කියන්නේ ආයතනයේ කීර්ති නාමය ඉමේජ් එක ප්‍රතිරූපේ වැඩි වෙනවා. මේවත් එක්ක විකුණුම් වැඩි වෙලා ආදායම් වැඩිවීම වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේවා දකිද්දී මිනිස්සු දන්නවා මේක ප්‍රමිතියකට අනුව නිපදවලා තියෙන ඔබ දන්නවනේ. මේ වගේ රටවල විශේෂයෙන්ම මොනවා හරි දෙයකදී අඩුපාඩුවක් කියන්න උත්සාහ දරන්නේ. දැන් මම දන්නවා අපේ දරුවෝ නම් එහෙම නැහැ. වෙන දරුවෝ සමහර විට Tamanට පාස්වර්ඩ් එක කොච්චර දුන්නත් ඊට පස්සේ අපෙන් අහනවා ඕගොල්ලෝ මේක හරියට දෙන්න එපා. ඔබ හරියට මේක යොදනවද නැද්ද කියලා කිසි වෙලාවක බලන්නේ. අපි ඊට පස්සේ දුන්නාට පස්සේ කියනවා හා වැඩ කරනවා දැන් හරි. ඔබ මේක හරිද නැද්ද කියලා බලන්නේ. ඔබ උත්සාහ දරීමක් කරන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට තමයි නිතර කතා බහ කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ ගැන මම මේ කිව්වේ නෑ. ඒ නිසා සමහර විට මේ SLS ISO දකිද්දිත් සමහරු මේකට පැමිණිලි කරන්න උත්සාහ දැරීමක් කරන්නේ මේක යහපත් ආකාරයකට නිපදවලා ඇති කියන මනස හදාගෙන තමයි මේ වතුර බෝතලේ ගන්න. ඉතින් ඒ නිසා මේ වාසි ටිකක් මේකේ තියෙනවා. ඒවටත් අපි එක ලකුණක් මේකට ලබා දීමක් කරලා තියෙනවා. ඒ අපේ පැත්තෙන් ලකුණු දෙන ආකාරයේ විභාගෙදී ලකුණු දෙන ආකාරයේ
ඒක ලකුණු දෙකක් දීලා තියෙනවා නේ දෙකක්. ඒතර ඒ වාසි 4කට අපි ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ආයෙ මම කිව්වොත් වෙනස්කම් දෙකකට එක ලකුණයි SLS ISO. ඒ වගේම සහතික දෙකම ලබාගත හැකි ආයතනයට එකයි. ඊළඟට ඉහත ආයතනයේ මෙවැනි ප්‍රමිති ලබා ගැනීමත් වන වාසි 4කට ලකුණු දෙකක්. ওই විදිහටයි අපි මේ පළවෙනි ප්‍රශ්නය ආයෙ වාසි කියන්න කියලා කියනවා. එකක් කොස්ට් එක අඩු වෙනවා, පිරිවැය අඩු වෙනවා, නාස්ති අපතේ අඩු වීමෙන්. දෙක ප්‍රොඩක්ට් එකේ නිෂ්පාදිතයේ ගුණාත්මක බව වැඩි වෙනවා. අනිත් එක ප්‍රචාරණ දැන්වීම් වලට දාන්න පුළුවන් ප්‍රවර්ධනයටත් පහසුයි. අපි SLS සහිත භාණ්ඩය දැන් වතුර බෝතල් නම් අනිවාර්ය SLS වගේ ඒවා. ඒ නිසා දැන්වීම් දාන්න ප්‍රචාරණය කරන්න පුළුවන්. තරගයට මුහුණ දෙන්න පුළුවන්. ප්‍රතිරූපය කීර්ති නාමයේ වර්ධනය වීමක් වෙනවා. මේක අනිත් එක තමයි අපි නිතර කතා කරන එක මට ඉස්සෙල්ලා කියන්නත් බැරුණා. SLS ISO ආයතනය නෙමෙයි නේද? third party එකක්. ප්‍රමිති ආයතනයක් දෙන්නේ. ඒ නිසා වෙනත් ආයතනයක් කරන සහතිකයක් හින්දා පිළිගැනීමක් තියෙනවා මේකට. වෙන දැන් අපි භාණ්ඩයක් ගන්න ගියාම සමහරට මුදලාලි අපි යනවා ගෙදරකට මේ යකඩ ගන්න මොනවා හරි කම්බි ගන්න ගෙදර හදන්න. මුදලාලට කැමති හා වාසිදායක එක දෙන්නේ. අපිට නමුත් තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා නෑ මම ළඟ SLS තියෙනවා මේක ගන්න කියලා කියන්නේ. ඒ නිසා අපිට තෝරා ගැනීමේදීත් ඒක පහසු වෙනවා. නමුත් ආයතනයටත් ඒක යහපත් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් පාරිභෝගික පැමිණිලි අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔය ටික කිව්වොත් මම හිතනවා ලකුණු දෙකක් ඔබට ගන්න පුළුවන්. ඉතින් මේ කොටසට පිළිතුරු මම හිතනවා හරි කියලා ඊළඟ කොටස මම හිතනවා චරක කතා කරයි. අර කොටසෙත් මොනවා හරි තව එකතු කරන්න ඕන නම් චරකට පුළුවන් එකතු කරලා කරන්න. ඔව්. එතෙන්දී අර කිව්වාගේ දරුවෝ ගොඩක් මං එන මැසේජස් ටිකත් ගැන අවධානයෙන් හිටියේ. අර මනල්ස විශේෂයෙන් කිව්වා අර SLS කියන්නේ භාණ්ඩ සහතිකකරණයක්, ISO කියන්නේ පද්ධති සහතිකකරණයක් කියන එක හොඳින් අවධාරණය කරගන්න. ජාතික අන්තර්ජාතිකත් හරි. නමුත් අර නිකුත් කිරීමේදී SLS කියන්නේ භාණ්ඩ සහතිකකරණයක්, ISO කියන්නේ පද්ධති සහතිකකරණයක් කියන එක හොඳින් මතකයේ තියාගන්න. අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මංගත තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය හදාරන අයෙකු ලෙස දුරකථන සමාගමකින් Zoom සඳහා රුපියල් 200ක මාසික ඩේටා පැකේජයක් ලබාගෙන ඇත. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කරන ශිෂ්‍යයෙකු ලෙස ඔබගෙන් ඉටු විය යුතු යැයි හැඟෙන යුතුයකම් දෙකක් පැහැදිලි කරන්න. දැන් ඔබ වැනිම කෙනෙක් ගැන තමයි මේ ප්‍රශ්නෙන් ඉදිරිපත් කරන්නේ. ඔබත් Zoom තාක්ෂණය ඔස්සේ මේ වගේ පන්ති වලට සහභාගී වෙන්න data packages ලබා ගැනීම කරනවා. එතකොට ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යාපාර ආයතන නැත්නම් ISP ලා internet service providers ලා අපි තොරතුරු පද්ධති පාඩම් වලදීත් ওই පිළිබඳ සාකච්ඡා කරනවා. අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් හරිද? අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් විසින් අපිට විවිධාකාරයේ නිෂ්පාදිත අපි ඒවා හඳුන්වන්නේ නිෂ්පාදිත විදිහට ප්‍රොඩක්ට්ස් හඳුන්වලා දෙනවා. මේ වගේ පැකේජ් එකක් රුපියල් අපි කියනවා 199යි 200යි ඔය වගේ විවිධ විදිහට විවිධ පැකේජස් විවිධ data ප්‍රමාණයන් සමග ලබා දීම කරනවා. එතෙන්දී ඔබගෙන් විමසන කොටසක් තමයි මේ. එවැනි අවස්ථාවක මංගත තාක්ෂණය කියන්නේ ඔබ දන්නවා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් හදාරන අයෙකුට දුරකථන සමාගමකින් Zoom සඳහා රුපියල් 200ක මාසික data package එකක් ලබාගෙන ඇත. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ මේ ප්‍රශ්නේ කියවනකොට හොඳින් කියවන්න නැත්නම් කලබල වෙලා අයිතිවාසිකම් පිළිබඳ කියපු ගමන් සමහර දරුවෝ ටක් ගාලා අයිතිවාසිකම් ටික ලියාගෙන යනවා. නෑ හොඳින් ප්‍රශ්නේ කියවන්න ඕන. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කරන ශිෂ්‍යයෙකු ලෙස
ඔබගෙන් ඉටු විය යුතුයයි හැඟෙන යුතුයකම් දෙකක් පැහැදිලි කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේ අදහස් වෙන්නේ. එතෙන්දී විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ කියවද්දී අවශ්‍ය මූලික යුතුයකම් දෙකක් පැහැදිලි කරන්න කියලා සඳහන් කරාට පස්සේ අපිට ටග්ගාල මතකෙට එන්න ඕන අර පාරිභෝගික වගකීම් පිළිබඳව. අර ඔය කහලා තිබුණා යුතුයකම් කියන්නේ වගකීම්මද කියලා. මෙතෙන්දී අපිට යුතුයකම් විදියට වගකීම්ම තමයි ගන්න වෙන්නේ. එතෙන්දී ඔබ දන්නවා මතක් කරන්න අපිට තියෙන සියලුම වගකීම් ටික අපි මේ ප්‍රශ්නෙට අදාළ උත්තර සාකච්ඡා කරමු. ඊට කලින් සියලුම වගකීම් ටික පාරිභෝගික ජාත්‍යන්තරය විසින් හඳුන්වලා දෙනවා වගකීම් පහක්. එක විචාරාත්මක අවබෝධය, ඊළඟට සහයෝගීතාවය, සක්‍රීයව නැත්නම් ක්‍රියාකාරී වීම, සක්‍රීය සහභාගීත්වය කියලා කියනවා. සමාජය පිළිබඳ සැලකිලිමත්භාවය, පරිසරය පිළිබඳ දැනුවත්භාවය නැත්නම් සැලකිලිමත්භාවය මේ විදිහට අපිට වගකීම් පහක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ වගකීම් පහෙන් ඔබ අයිතිවාසිකම් ටික දිනා ගන්න ඔබ විසින් නිකම්ම ඉන්න බෑ. දැන් අයිතිවාසිකම් ජෝන් එෆ් කෙනඩි විසින් ප්‍රකාශ කළා තියෙනවා ඇමරිකාවේ හිටපු 35 වෙනි ජනාධිපති ප්‍රකාශ කළා තියෙනවා පාරිභෝගික අයිතිවාසිකම් 4ක්. පාරිභෝගික ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කළා තියෙනවා තවත් අයිතිවාසිකම් 4ක්. මේ අයිතිවාසිකම් තියෙනවා. මේ අයිතිවාසිකම් තිබුණට මේ අයිතිවාසිකම් අපි විසින් ලබා ගැනීම කරන්න ඕන. නිකම්ම අපිට අයිතිවාසිකම් ටික බන්දේසියක තියලා දෙන්නේ නැහැ. අපි මේ අයිතිවාසිකම් ටික ලබා ගැනීම සඳහා අපිත් අපේ පැත්තෙනුත් ඉටු වෙන්න ඕන යුතුයකම් ටිකක් තියෙනවා. එහෙමනම් අපි බලනවා ඩේටා පැකේජ් එකක් ගත්තට පස්සේ අපි බලනවා මේ ඩේටා පැකේජ් එකකින් කොච්චර ඩේටා ප්‍රමාණයක් මේ මුදලට ලැබෙනවද? තරඟකාරී ආයතනත් එක්ක කම්පෙයාර් කරලා බලනවා කොච්චර දුරට මේක අපිට වාසිදායකද? එතකොට මේ කියපු ඩේටා ප්‍රමාණයම අපිට ලැබෙනවද? මෙන්න මේ දේවල් හොයනවට අපි කියනවා මොකන්ද? විචාරාත්මක අවබෝධය. එතකොට විචාරාත්මක අවබෝධයක් අපිට තියෙන්න ඕන අර අයිතිවාසිකම් ටික අපිට දිනා ගැනීම සඳහා. ඒ කියන්නේ નિયમિત භාණ්ඩේ નિયમિત විදිහට ලැබෙනවද අපිට? කියපු ගානම අපිට දෙනවද? හරිද? ඔයාලට මම දන්නවා පැහැදිලිවම ඔය සම්බන්ධයෙන් සෑහෙන ප්‍රශ්න තොගයක් තියෙනවා. කියපු ගානම දෙනවද? සමහර වෙලාවට මෙන්න මේ අන්තර්ජාල පහසුකම් සඳහා මේවා වැඩ කරනවා කියනවා. නමුත් ඇත්තටම වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි අපි විමසිලිමත්ව බලන්න ඕන මේක අපේ Zoom පැකේජ් එකට අදාළවද මේ කොටස් ටික තියෙන්නේ. එතකොට ඒ ගෙවපු මුදලට අදාළ කියපු ඩේටා ප්‍රමාණයම ලැබෙනවද? ඒක අපි හොඳින් විමසිලිමත්ව බලන්න ඕන. එතකොට විචාරාත්මක අවබෝධය කියලා ලියලා විතරක් වැඩක් නැහැ. විචාරාත්මක අවබෝධය කියලා ලියලා විතරක් වැඩක් නැහැ. මෙන්න මේ සිද්ධියට අදාළව අපි ඒක පැහැදිලි කරන්න ඕන. කොහොමද පැහැදිලි කරන්නේ? Taman වැය කරන මුදලට ප්‍රමාණවත් ඩේටා ප්‍රමාණයක් ලැබෙනවද? ඊළඟට ආවරණය වන සීමාවන් මොනවද? මොන කොටස් සඳහාද මේ ඩේටා ප්‍රමාණය වළංගු වෙන්නේ? ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහා කොච්චර කාල සීමාවක් සඳහා මේ ඩේටා ප්‍රමාණය දෙනවද කියන එක අපි බලන්න ඕන සහ මේ පැහැදිලි කිරීම තුළ අඩංගු කරන්න ඕන. ඊළඟට අපි බලන්න ඕන සක්‍රීය සහභාගීත්වය. නැත්නම් මේක ක්‍රියාත්මක කිරීමේදී නැත්නම් මේ ඩේටා පැකේජ් එක ලබා ගත්තට පස්සේ අපි බලන්න ඕන මේක අර කියපු විදියටම ක්‍රියාත්මක වෙනවද? මොකද අපිට අයිතිවාසිකම් ටික ලබා ගන්න බෑ අපි මේ විදියට විචාරාත්මක අවබෝධයක් සක්‍රීයව සම්බන්ධ වෙන්නේ නැතුව මේ දේවල් ටික ලබා ගන්න බෑ. ඒ නිසා අපිට ගන්න පුළුවන් සක්‍රීය සහභාගීත්වය. දැන් මූලික වශයෙන් අපිට මේ තියෙන යුතුයකම් අතරින් මේ යුතුයකම් දෙක නැත්නම් වගකීම් දෙක තමයි අපිට මේක පැහැදිලි කිරීම සඳහා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට සක්‍රීය සහභාගීත්වය තුලින් බලන්නේ අර දීපු කාල සීමාව තුලම මේක වැඩ කරනවාද? අපි නිතර සක්‍රීයව මේකට සහභාගී වෙලා බලන්න ඕනේ ඇත්තටම මේ කියපු ගානට ඩේටා ප්‍රමාණය වැඩ කරනවාද? මේ කාල සීමාවට වැඩ කරනවාද? කියපු ප්‍රමාණයම හරියටම ලැබුණාද අපිට? ඒ දේවල් ටික අපි මෙතන සඳහන් කරන්න ඕන. එතකොට අපි මෙතන ලියනවා
data package භාවිතා කිරීමේදී ගෙවූ මුදලට ප්‍රමාණවත් සේවාවක් ලැබුණාද නැද්ද යන වග සක්‍රියව සලකා බැලිය යුතුයි. ඒ පිළිබඳ කෙටි සඳහනක් කරන්න ඕන. රූලක හෝ උපරිම රූල් දෙකක කෙටි සඳහනක් තිබුණාම ඇති. පැහැදිලිද? හා. එතකොට මෙන්න මේ අනිත් අපිට තියෙනවා ඊට අමතරව සහයෝගීතාවය. දැන් මේ කරුණට සහයෝගීතාවය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් අපිට ගන්න බෑ. ඊළඟට පරිසරය පිළිබඳ දැනුවත්භාවය, සමාජය පිළිබඳ සැලකිලිමත්භාවය කියන කොටස් යුතුයකම් විදිහට, වගකීම් විදිහට තිබුණාට අපිට විචාරාත්මක අවබෝධය සහ සක්‍රීය සහභාගීත්වය කියන කරුණු දෙකෙන් පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවල මේ කොටස් දෙක තමයි අපි මූලික වශයෙන් ගන්න. මේකට විචාරාත්මක අවබෝධය කියන එකට පොඩ්ඩක් මතක තියාගත්තා නම් හොඳයි. ඒක වචනයක් නේද? සෝදිසියෙන් සිටීම කියන එක. අපි කියන්නේ හෝදිසියෙන් ඉන්නවා කියලා හැම වෙලාවකම. ඒ කියන්නේ නිතර දැන් මම ටීවී එකේ දැන්වීමක් දැම්මහම සල්ලි දීලා මං සෝදිසියෙන් ඉන්නවා මේකේ තත්ත්වයේ ක්වොලිටි එක හරියද මිලටද මේ ගෙවන්නේ. ඊළඟට සක්‍රීය සහභාගීත්වය කියනකොට සෝදිසියෙන් ඉන්නවා කියන එකම නෙමෙයි. සාධාරණව අපිට මට වාර 5ක් දානවා කිව්වා ටීවී එකේ මගේ දැන්වීම. වාර 5ක් ගියාද? මම බලන්න ඕනේ ඒක. සල්ලිත් මං ගෙවලා තියෙනවා. සෝදිසියෙන් ඉන්නවා මගේ මේවා යනවාද මිල කොහමද මිලට හරියන තත්ත්වයක්ද? අනිත් පැත්තෙන් සක්‍රීය විදිහට මාත් බලනවා. ඇත්තටම මම ඔබ ඩේටා පැකේජ් එකක් අරගෙන මට ඔබට සමාන රුපියල් 200කින් ඔබ කියනවා මේ මෙච්චර මම වියදම් කරේ නෑ. ඔබ බලන්න. ඔබට පුළුවන් ඔබේ සමහරට අන්තර්ජාලයට ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා ඔබ පාවිච්චි කරේ මොකටද කොච්චරක් ගියාද බලන්න පුළුවන්. ඒ නිසා ඔබගේ දැන් මේ කරුණු දෙක චරක දරුවෝ කටපාඩම් කරාට මේක අවබෝධය නෑ. ඇත්තටම අපි දෙන කතා කරලා මේ ප්‍රශ්නෙත් දැන් මේ නිසා මේ කරුණු දෙක කටපාඩම්. නමුත් මේ කරුණු දෙකේ ඇතුලේ තියෙන එක දන්නේ නෑ. ඒ නිසා විචාරාත්මක අවබෝධයේ සෝදිසියෙන් ඉන්න ඕනේ. හෝදිසි කර ඉන්න ඕනේ. ඔබ නිතරම කවුරු හරි හම්බ වෙන්න ගියාම හෝදිසියෙන් ඉන්නේ අරයා ඇයිද මෙයා ඇයිද කවුරු හරි දකීද ඒ වගේ. සක්‍රීය සහභාගීත්වය කියන්නේ සාධාරණත්වයේ තියනවාද කියන පැත්ත අපිට හරියට සාධාරණ වැඩේ කරලා තියනවාද? මම හිතනවා ඒක පැහැදිලි කරා චරක. ඒකේදී අර අපිට විශේෂයෙන් කියන්න ඕනුනේ අර සර් අපිට උගන්වනවානේ තියරි කොටස්. එතකොට මේක ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද භාවිතා කරන්නේ කියන එක විමසන්න තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න නිර්මාණය කරන මේ ගුරුවරු විමසන්නේ. ඒක මුලින්ම සඳහන් කරනවා මේ දේවල් මේ උගන්වන දේවල් ඔබේ සාමාන්‍ය ජීවිතේට කොච්චර දුරට ගලප ගන්න ඔබට කොච්චර කුසලතාවයක් තියනවද? ඒකයි අර අපි නිතරම කියන්නේ මේවා ප්‍රමාණවත්ව කටපාඩම් කරාට ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ නිසා අර හොඳින් බලන්න ඕනේ මේ කොටස් ප්‍රායෝගික ජීවිතේට ඔබ කොතරම් දුරට ගලප ගන්නවද කියලා. ඒක චරක විස්තර කරන්න ඕනද කියලා අහනවා. කරුණු දෙක දුන්නාම ඇද්ද කියලා අහනවා. මම හිතනවා ප්‍රශ්නේ ලකුණු ගානයි බැලුවා නම් හරිද? ඔව් ලකුණු ගාන බැලුවා නම් හරි. මේකට ලකුණු දෙකක් අපි වෙන් කරා. එතකොට ලකුණු දෙකකට ඔබට තේරෙනවා ඉතින් දැන් මේක ගොඩක් අවස්ථාවලදී දැනුවත් කිරීම පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඔව් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන මේ ගොඩක් වෙලාවට කරුණකට ලැබෙන්නේ භාගයයිනේ. එතකොට කරුණු දෙක විතරක් සටහන් කරොත් භාගය ගන්න එක ලකුණක් විතරයි ඔබට ලැබෙන්නේ. ඉතින් පැහැදිලි කිරීම සඳහා තවත් ලකුණු භාගය බැගින් තමයි ඔබට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න මේ ප්‍රශ්නය හොඳින් කියවලා යුතුයකම් දෙක පැහැදිලි කරන්න කිව්වහම යුතුයකම් දෙක සඳහන් කරලා පැහැදිලි කිරීම කරන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඍජු තියරි කොටස. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අරමුණු සඳහන් කරන්න. ඔබට අරමුණු 4ක් ගැන සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ ජීවිත හා දේපල වලට සිදුවන උපද්‍රවයන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න ප්‍රධාන වශයෙන් අරමුණු 4ක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට භාණ්ඩ හා සේවා තරඟකාරී මිලකට පාරිභෝගිකයාට මිලදී ගන්න අවස්ථාව සලසා දීම කරනවා. ඒ විතරක් නෙමෙයි පාරිභෝගික අයිතිවාසිකම් නිසි පරිදි ලැබෙනවාද නැද්ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමක් මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේදී සම්පූර්ණ කරනවා. ඔබ තියරි කොටසේ තියෙනවා. ගොඩක් වෙලාවට මේ විදිහටම මේ අදහසම
එන විදිහට සටහන් කරනවා නම් තමයි හොඳ. ගොඩක් වෙලාවට මාකින් එකේ මේ කොටස් ටික ඍජුවම ඉදිරිපත් කිරීම කරන නිසා. ඊට අමතරව අසාධාරණ වෙළඳ පිළිවෙත් සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළඳුන් විසින් කරන කවර හෝ ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනවා. මේකදී අරමුණු සඳහන් කරන්න කියලා තමයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ ලකුණු දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අරමුණු හතරක් සඳහන් කිරීම අපිට කරන්න වෙනවා. ඒකට හේතුව තමයි ලකුණු භාගය බැගින් තමයි ලැබෙන්නේ. එතකොට භාගය බැගින් කරුණු හතරක් සඳහන් කිරීමේදී තමයි අපිට ලකුණු දෙකක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේක ඍජු තියරි කොටසක්. මේක ප්‍රායෝගික සිද්ධියකට තියරි කොටස ගලපන්න ඔබට දක්ෂතාවයක් තියෙනවද කියලා විමසන කොටසක් තමයි මේ. හොඳයි. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නෙට යමු වෙමු. අරකචරක දරුවෝ කීප දෙනෙක් අහලා තිබ්බා මේකේ කාර්යයන් ලිව්වොත් වැරදිද? ඉතින් ඔබ වැරදි ප්‍රශ්නයක් ඇහුවේ. අරමුණු වෙනයි පාරිභෝගික කටයුතු අධිකාරියේ කාර්යයන් වෙනයි. ඒ වගේම ඔබ හොඳට මතක තියාගන්න ඕනෙම ප්‍රමිති ආයතනයේ පවා අරමුණු වෙනයි කාර්යයන් වෙනයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ අරමුණු 4මයි තියෙන්නේ, කාර්යයන් ගොඩක් තියෙනවා. ඒ නිසා අරමුණු වලට කාර්යයන් ලිව්වන එක ලකුණක්වත් ඔබට ලැබෙන්නේ නැහැ. ප්‍රමිති ආයතනයේ නම් අරමුණුයි කාර්යයන්යි චූටි සමානකම් කීපයක් තියෙනවා. නමුත් මේකේ සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයන් තියෙනවා. ඒ හින්දා ඒක එකක් ඔබ අහලා තිබ්බ එක. දෙවෙනි එක ඔබ ආයසරයක් ඒ කාර්යයන් 4 මම හිතනවා කෙටියෙන් අරමුණු 4 දක්වන්න කියලා තිබ්බා. කෙටියෙන් මතක තියාගත්තත් කමක් නැහැ. පළවෙනි එකේ තියෙන්නේ ඇත්තටම ජීවිත දේපොළ වලට හානි සිදු නොවෙන්න භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න ඕනේ. උපද්‍රවයක් වෙන භාණ්ඩ ඉපදවන්න බෑ. දෙවෙනි කාරණය කියන්නේ ඇත්තටම අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහි වෙලා පාරිභෝගිකයන් රැක ගන්න ඕනේ. තුන්වෙනි කරුණ හැම පාරිභෝගිකයකටම තරගකාරී මිලකට බඩු ගන්න ඉඩ දෙන්න ඕනේ. නැත්තම් ත්‍රිවිධ පොලිම ගහගෙන ඉන්නකොට ඔක්කොම රුපියල් 200යි කිව්වොත් තරගකාරී මිලක් නැහැ. හතරවෙනි කාරණේ සහනයක් ගන්න. කවුරු හරි හානියක් කරොත් ස්පිරිතාලෙට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට වැරදි ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඔබේ කාගේ හරි අතක් ඇඟිල්ලක් කපන්න වුණා. අපිට සහනයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ පාරිභෝගික ඒවට හෝ යම් සූරාකෑමක් කරලා තියෙනවා ඒවට. ඉතින් ඒක ටිකක් නිකම් ප්‍රායෝගිකව මත තියන්නේ ඇති. අනිත් එක චරක දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර දරුවන්ට ඒක අහපු ගන්නේ මට නිකන් තේරුණ එකක්. දැන් අරමුණු කියනකොට පනතේ අරමුණු 4යි අපි මේ දැක්ුවේ. හැබැයි අපි කියනවා පරමාර්ථ දීර්ඝකාලීනයි අරමුණු කෙටි කාලීනයි අරමුණු ස්මාර්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ කතාව මේකට අදාළ වෙන්නේ නැහැ. පනතේ අරමුණු 4 තමයි අපි මේකේ යොදලා තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අරමුණු කියලා කියනකොට කාලයක් තියෙනවා. නේද? ටයිම් බවුන්ඩ් එකක් තියෙනවා. මෙෂර් කරන්න පුළුවන් ස්මාර්ට් වෙන්න ඕන. නමුත් මෙතන මේ පනතේ අරමුණු ගැනයි අහලා තියෙන්නේ. එහෙම නැත්නම් කොහේ හරි අරමුණු කෙටි කාලින හා මයින්ඩ් පුළුවන් දීර්ඝ කාලිනේවයි යොදන්න ඕනේ. මේකේ පනතේ තියෙන විදිහට අපි කතා බහ කරේ. හොඳයි 4 වෙනි කොටසට අපි එනවා. මම හිතනවා අපි දැන් මේ 4x4 වල විභාගයේ A level විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නෙටයි අදහා ලබන සතිය යොමු වෙලා ඉන්නේ. අද ඔබට මේ දෙවෙනි ප්‍රශ්නයේදී විභාගයේදී දරුවෝ මුහුණ දුන්න ගැටලු පිළිබඳවත් විභාගයේදී දරුවෝ ලියපුවාට කොහොමද ලකුණු දුන්නේ කියන එක පිළිබඳවත් අපි අපේ ස්ටුඩියෝ එකට අපි අර මීට පෙර අපේ සාකච්ඡාවට කැඳවුවා වගේ ඔබ ආදරය කරන ආචාර්යවරියක් ගෙනලා තියෙනවා. අපි එතුමියගෙන් තව දුරටත් මේවා ගැන අහමු. අපි මේවට උත්තර කියයි යන අතරතුර. හොඳයි. හවුල්කරුවන් දෙදෙනෙකු 20ක් උපරිමය දෙක ලාභ පරමාර්ථයක් ලාභ ලැබීමේ අරමුණ අකණ්ඩ පැවැත් ඒව ලේසි ඉතින් ඔයා දන්නවා. ඒව ගන්න පුළුවන්. ව්‍යාපාර කටයුත්තක් පැවතීම, හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතීම ගන්න පුළුවන්. ලකුණු බෙදා දීම පැහැදිලි නේද? පළවෙනි කොටසට 1 ලකුණයි, දෙවෙනි කොටසට ලකුණු 2යි, විධි විධානයට 1 ලකුණයි, ක්‍රියාමාර්ගයට 1 ලකුණයි. ඊළඟට සිද්ධිය අනුව හවුල් ව්‍යාපාරයේ ලක්ෂණ දෙකකට 1 ලකුණක්
සඳහන් කරන්න තියෙන්නේ. හොඳයි. එhmenan අපි අවසාන ප්‍රශ්නයට යමු. ගිවිසුම ගැන මොකද්ද? අවුල්ය අපා. දෙන්නේ මොන විසින් අවුල්ය අපා දායකයන් හරකා බලමින් සිටි ලිඛිත ගිවිසුමක් අවුල්ය බලමින් පවත්වාගෙන නොගිය අතර ඊළඟ කොටස අහන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු අකාර්යක්ෂමයයි පැවසුවද වර්තමාන ලෝකයේ ඇති වී ඇති වසංගත තත්ත්වය හමුවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. එතකොට ඇත්තටම දෙපාර්තමේන්තු රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන නිතරම අහුව ප්‍රශ්නයක් තමයි දෙපාර්තමේන්තු කියන ඒවා අකාර්යක්ෂමයි කියන පැත්ත. එතකොට ඒ දෙපාර්තමේන්තු අකාර්යක්ෂම කිව්වට ඇත්තටම මේ වසංගත තත්ත්වයකදී විතරක් නෙමෙයි රටක හදිසි තත්ත්වයකදී ආපදා තත්ත්වයකදී හැම වෙලාවකදීම රාජ්‍ය දෙපාර්තමේන්තු විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔබේ සරල අදහසක් ගන්නයි අපි මේ ප්‍රශ්නේ ඇහුවේ. එවැනි දෙපාර්තමේන්තු හතරක් නම් කරන්න. ඉතින් මේ වෙලාවේ මේ ලෝකෙම තියෙන අපහසුතාවයේ මැද්දේ ලංකාවට මේ වසංගතයේ පැමිණීමත් එක්කම දෙපාර්තමේන්තු කීපයක්ම අද වෙනකොට ඇත්තටම දිවාරයන් නොතකා වැඩ කටයුතු කරනවා. නැත්නම් අපිට මේ කිසි කෙනෙක්ට මේ විදියට කටයුතු කරලා යන්න හැකියාවක් නැහැ. ඔබට ගෙදර ඉන්න විදියකුත් නැහැ එහෙමනම්. ඒ අනුව එකක් දෙකක් කියන්න බෑ. අමාත්‍යංශය දාන්න එපා දෙපාර්තමේන්තුව අහනකොට. දෙපාර්තමේන්තුව අහනකොට දෙපාර්තමේන්තුව විදිහටම ලියන්න. ඔබ උත්තර දාලා තියෙනවා. හොඳයි. එකම උත්තරේ තමයි ගොඩක් එන්නේ හැබැයි හොඳයි ඇති සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරි විශාල කාර්යභාරයක් කරනවා පොලිස් දෙපාර්තමේන්තුවත් මෙතන අපි මේ ව්‍යවසායක ආදායම් ලබන පැත්තම නෙමෙයි කතා කරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කෙසේ හෝ විභාග තියෙන ඒවා ටික කතා කරනවා විභාග දෙපාර්තමේන්තුවත් ගන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුවත් ගන්න පුළුවන් තැපැල් දෙපාර්තමේන්තුවත් යම් ආකාරයක සේවාවක නිරත වීමක් වෙනවා. ඇත්තටම දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැත්තම් පොලිස් දෙපාර්තමේන්තුව නැත්තම් බොහෝ අපහසුතාවලට අපි මුහුණ පානවා. සුරාබදුත් කියනවා. හොඳයි. එතකොට ඒ නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, දුම්රිය සෞඛ්‍ය මේ ඕනෑ ගන්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තු වල අයිතිය හා සේවා දායකයන් යන කරුණු වලින් රාජ්‍ය සංස්ථාවක් වෙනස් වන්නේ කෙසේද? රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා. මේ ආයතන දෙක අයිතිය පැත්තෙන් හා සේවකයන්ගේ පැත්තෙන්, සේවා දායකයන්ගේ පැත්තෙන් කොහොමද වෙනස් වෙන්නේ කියලා අහනවා සංස්ථාවකින්. ඔබ දන්නවා අයිතිය පැත්තෙන් ගත්තොත් රාජ්‍ය දෙපාර්තමේන්තුව අයිතිය කාටද? රාජ්‍ය දෙපාර්තමේන්තුව මුළුමනින්ම 100%ක්ම පූර්ණ රාජ්‍ය හිමිකාරත්වයක් තියෙන. පූර්ණ කිව්වම 100%ම තමයි. පූර්ණ රාජ්‍ය හිමිකාරත්වයක් තියෙන මේක. දෙපාර්තමේන්තුව. සම්පූර්ණයෙන් ප්‍රාග්ධනයේ රජය යොදන්නේ. ආරම්භ කිරීම ගැන අහලා නැහැ. ඔබ දාලා තියෙනවා පොදු හෝ විශේෂ පනතක් කියලා. ඒ නිසා පූර්ණ රාජ්‍ය හිමිකාරත්වයක් තියෙනවා කියලා අපි කිව්වේ අයිතිය. සංස්ථා පූර්ණ රාජ්‍යයවත් තියෙනවා, රාජ්‍ය පෞද්ගලික හිමිකාරත්වයක් තියෙන ඒවාත් තියෙනවා. මුළු ප්‍රමාණයම රජයට හෝ එහෙම නැත්නම් රජය හා පෞද්ගලික කියන දෙපැත්තටම අයිතිවාසිකම් තියෙනවා. සමහර සංස්ථාවලට පනත්වල කොටස් ණය කර නිකුත් කිරීමේ අයිතිය පවා තියෙනවා. සේවා දායකයන්ගේ පැත්ත ගත්තොත්
ඔබ දන්නවා සේවා දායකයන්ගේ පැත්තෙන් වෙනසක් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වල සේවකයෝ රජයේ සේවකයෝ කියලා සලකනවා. සංස්ථා සේවකයෝ රජයේ සේවකයෝ කියලා හිතන කියන්නේ නැහැ. සංස්ථා මණ්ඩලවල අය රජයේ සේවකයෝ කියන්නේ නැහැ. මේ අය තමයි රජයේ සේවකයෝ කියලා සලකන්නේ. තව විශේෂත්වයක් තියෙනවා. රජයේ සේවකයෙක්ට දෙපාර්තමේන්තු වල සේවකයෙක්ට විශ්‍රාම වැටුප් හම්බ වෙනවා. සංස්ථාවල සේවකයෙක්ට අර්ථ සාධකාර මුදල් EPF ETF සේවා නියුක්ත භාරකාර මුදල් තමයි හම්බ වෙන්නේ. මම කිව්වද පැහැදිලිද? ඒක වෙනම කතාවක්. මේ අය රජයේ සේවකයෝ, මේ අය රජේ නොවන. ඒතර ඇත්තටම දැන් අනපනත්වල පවා මේ අය වෙනම පැත්තට වැටෙනවා. මේ අයට විශ්‍රාම වැටුප් මේ අයට අර්ථ සාධකාර මුදල් වගේව හම්බ වෙනවා. විශ්‍රාමයේ අද්දී. තව වෙනසක් කියන්න පුළුවන් නම් රාජ්‍ය දෙපාර්තමේන්තු වල සේවකයන්ට දෙපාර්තමේන්තු අතර අන්තර්මාරු වෙන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරු විදිහට යන්න පුළුවන්. පොලිස් දෙපාර්තමේන්තුවේ ඇකවුන්ටන්ට් මම කියන්නේ පොලිස් කොස්තාවලුවෙක් නෙමෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඇකවුන්ටන්ට් පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඇකවුන්ටන්ට් විදිහට මාරු වෙන්න. හැබැයි සංස්ථාවල අන්තර්මාරු වීම වෙන්න බෑ. ඒ සංස්ථාවටම අදාළයි. එයා ඒ සංස්ථාව කෙනෙක්. ඒ නිසා ඒ වගේ ඇත්තම සේවකයෝ පැත්තෙන් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ අර පළවෙනි කරුණ අයිතිය පූර්ණ රාජ්‍ය අයිතිය අමාත්‍යාංශගත පාලනයේ යට තියෙන්නේ. මේක පූර්ණ රාජ්‍ය අයිතියක් නෑ. රාජ්‍ය හෝ රාජ්‍ය පෞද්ගලික අයිතියක් විදිහට තමයි ඒකේ දකින්න තියෙන්නේ. හොඳයි. පළවෙනි එක අයිතිය පැත්ත කතා කරේ. ඊට පස්සේ මේක රජයේ සේවකයෝ රජයේ නොවන රජයේ නොවන කියන්නේ සංස්ථාවල සේවකයෝ කියලා මේ අයට කියන්නේ. ඒක මේ අයට විශ්‍රාම වැටුප්, මේ අයට EPF ETF හම්බ වෙනවා. මේ අයට දෙපාර්තමේන්තු අතර මාරු වෙන්න පුළුවන්. ඒ එකම තනතුර හැබැයි. සංස්ථාවල අයට ඒ තත්ත්වය දකින්න නැහැ. ඊළඟට එදිරින් අමාරුයි මම හිතන්නේ. ඇපෙන් සීමිත සමාගමක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය කියන්නේ මේක ඔබ දැනන් ඉන්න ඕනේ. නිර්වද්‍ය නෑ, වැරදි කියන එක. ওই වචනේත් ගොඩක් දරුවෝ ඒ අවුරුද්දේ සමහරු පටලවා ගැනීම කරා. ඒන සාවද්‍ය කියලා අදහස් කරන්නේ වැරදි ප්‍රකාශේ. උදේට ඇපෙන් සීමිත කොටස් නිකුත් කිරීමක් සිදු කරන්නේ නැහැ. මේක හරි ප්‍රකාශයක්. හරි නිසා උත්තරේ වැරදි. ආන්නේ වැරදි එකනේ. අවම සමාජිකයෙක් අපි යටින් ඉඳලා බලමු. අවම අධ්‍යක්ෂවරු ගාන දෙන්නෙක් වන අතර උපරිමයේ පිළිබඳ සීමාවක් නැහැ. ප්‍රකාශය හරි ඒ නිසා උත්තරේ වැරදි. වැරදිව නැහැ. පොදු පරමාර්ථ පෙරදරි කරගෙන සංස්ථාපනය කිරීම. ඒක ඇත්තටම හරි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඇපෙන් සීමිත සමාගම් පොදු පරමාර්ථ පෙරදරි කරන තමයි පටන් ගන්නවා. ප්‍රකාශය හරි නිසාම උත්තරේ වැරදි. ඒ වැරදිව නැහැ. ඊළඟට සමාගමේ ලාභ බෙදා හැරීමක් නොකිරීම. ප්‍රකාශය හරි ඒ නිසා උත්තරේ වැරදි. අවම සමාජිකයන් එක්කා උපරිම පිළිබඳ සීමාවන් නොමත කියන එක ඇත්තටම වැරදි ප්‍රකාශයක්. වැරදි ප්‍රකාශයක්. ඒ නිසා පිළිතුර නිවැරදි. දෙවෙනි එක තමයි හරි උත්තරේ. 100ට කීයක් තියෙනවද පළවෙනි එකට? 9යි ඊළඟට 37යි 15යි 11යි 20 28. හොඳයි. එතකොට ඔබට පේනද හැබැයි මේ ප්‍රශ්නේ පොඩි අතරමං වීමක් වෙලා තියෙනවා ඔබ. හරි උත්තර 37යි තියෙන්නේ. එක්ක ඔබ සාවද්‍ය වරද්දලා එහෙම නැත්නම් ඔබ ඇපෙන් සීමිත සමාගම් කියන එක නිවැරදිව හඳුන්වා දීමක් කරලා නැති එක තියෙන්නේ. ඒ නිසා එතන පොඩි දෝෂයක් වෙලා තියෙනවා. ඇපෙන් සීමිතවල කොටස් නිකුත් කිරීමක් නැහැ. සමාජිකයන්ට ලාභාංශ බෙදීමකුත් නැහැ. ලාභයක් ලැබුණත් ඒක නැවත ඒ සමාගමේම යොදන අවස්ථාවක් තමයි තියෙන්නේ. අවම අධ්‍යක්ෂවරු ගාන ඇත්තටම දෙන්නෙක් එකයි. අධ්‍යක්ෂ දෙන්නෙක් හරි ප්‍රකාශයක්. ඒ නිසා ඔය ආකාරයට තමයි තියෙන්නේ.
පොදු පරමාර්ථ පෙරදරි කරන තමයි ඒක පටන් ගන්න. ඒතර අවම එක අයෙක් නෙමෙයි ඇත්තටම අවම සමාජිකයන් එතනත් දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ නිසා ඒවා පිළිබඳව ඔබ දැනන් ඉන්න ඕනේ. අපි ඒ ගමන් ඔබට ප්‍රශ්න දෙකක් එකවර දැම්මා. මේක දැන් සිලබස් එකේ ලොකුවට නැතත් මේක දැම්මේ සමහර ඉස්කෝලවල ඉගෙනලා තියෙන ඒවා හා මේ ගැන පහුගිය ගොඩාක් ඉස්සර විභාග ප්‍රශ්නවල කතා කරපු නිසා. දැන් ඉස්සර බද්ධ ව්‍යාපාර කියන එක අපි හැඳින්නුවේ ගොඩක් විට පුජ්‍යලෝ දෙන්නෙක් හවුල් ව්‍යාපාර වගේම තමයි බද්ධ ව්‍යාපාර කෙටි කාලීන අරමුණක් සඳහා පිටව ගත්තේ ඔය විදිහට. නමුත් දැන් ගොඩක් විට බද්ධ ව්‍යාපාර කියලා අපි කතා බහ කරන වචනේ අඩුයි. දැන් බද්ධ ව්‍යාපාර කියලා අපි කතා කරන්නේ සමාගම් කීපයක් එකට එකතු වීමක් වෙන එක. ඒක ඇත්තටම දැන් ව්‍යාපාර සංයෝජනයට කෙරෙනවා. ඒ නිසා අපි බද්ධ ව්‍යාපාර කියන සිලබස් එක ඉතර කතා කරන්නේ. හැබැයි මේක හවුල් ව්‍යාපාර කියලා වරද්දයි කියලා හිතලයි අපි මේක යෙදුවේ. පුජ්‍යලයන් දෙන්නෙක් හෝ වැඩි පිරිසක් සිටීම ලියාපදිංචි අනිවාර්ය නොවීම. හැබැයි හවුල් කෙටි කාලීන හා తాවකාලික අරමුණක් නෑ හවුල් වල. හවුල් කිවිසුමක් අස්සම් කරා යනවා. ඒ නිසා කෙටි කාලීන හා తాවකාලික අරමුණක් නැහැ. ඒක දිගු කාලීනව හවුල් ව්‍යාපාර තියෙන එකක්. ඒ නිසා මේ කෙටි කාලීන හා తాවකාලික අරමුණක් පැවතීම කියන නිසාම ඒකේ උත්තරයට අපිට ගන්න තිබ්බේ බද්ධ ව්‍යාපාරවල ලක්ෂණයක් කියන එක. නමුත් මේ ප්‍රශ්නේ ලොකුවට දැන් මෑතක බද්ධ ව්‍යාපාර කියන වෙන ස්වරූපෙන් අහන හින්දා නමුත් හවුල් ව්‍යාපාරවල ඇත්තටම පුජ්‍යලයන් දෙන්නෙකුත් ඉන්නවා. ලියාපදිංචියත් අනිවාර්යයෙන් නැහැ. හැබැයි මේකෙන් හවුල් ව්‍යාපාර වෙනස් වෙනවා. తాවකාලික අරමුණක් සඳහා ගොඩක් පිට තිබ්බේ බද්ධ ව්‍යාපාර වගේ දේවල්. දැන් පාලමක් හදන්න ජොයින්ට් වෙන්චර් එකක් ඇති කරගන්නවා බද්ධ ව්‍යාපාරය. තවත් සමහර අවස්ථාවලදී මොනවා හරි රටවල් දෙක සමාගම් දෙයක් එකට එකතු වෙලා తాවකාලික වැඩකට පටන් ගන්නවා. ඒවා තමයි බද්ධ ව්‍යාපාර කියලා අපි කතා කරන්නේ. හොඳයි. එහෙනම් අපි බහුවර්ණ දෙකත් එතනින් අපි හමාර කරා. අපිට ගිය සතියේ ඉතුරුන් ප්‍රශ්නයක් තියෙනවා මම හිතනවා ඒක ඔබ කරලා ඉවර ඇති. අපි ඒකෙත් මාකින් ස්ක්‍රීන් එකක් එවනවා ඔබට. රචනා ප්‍රශ්න විතරක් නෙමෙයි MCQ ප්‍රශ්නත් දෙකම කෙරෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේක අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා දෙකෙන් පස්සේ ඒ කොටසටත් සම්බන්ධ වෙලා ඒකත් සම්පූර්ණ කරන්න ඒ තුලින් අර පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබේ. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි සරකටත් හමුදාම සම්බන්ධ වී ප්‍රශ්න සකස් කර බොහොම ස්තුතියි ඇත්තටම චරක ධනංජයටත් අපිත් එක්ක මෙතන දරුවෝ වෙනුවෙන් සම්බන්ධ වීම ප්‍රශ්න සකස් කර ගැනීමේදී අපට ඒ සම්බන්ධයෙන් දෙන සහයෝගය මේ සියල්ල මා හිතනවා හොඳ ප්‍රතිඵලයක් බලාගෙනයි අපි මේ කරන්නේ. ඒක ඔබ විසින් ලබා දිය යුතු දෙයක්. අපට කළ හැකි දේ අපි උපරිම ආකාරයේ කරනවා. ඒ නිසා ඔබ එනම් බහුවර්ණ ප්‍රශ්න 15 අපි දෙන වේලාව ඇතුළත කරන්න වෙනවා. ඒ පැය භාග ඉවරුනොත් අපිට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න අපිට කලින් කියා ගන්න බැරි වුණා. ඒ දරුවන්ටත් කියන්න ඔබ දන්න අයට. එහෙමනම් අපි මෙතනින් මේ කොටස හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්.